समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्दम् धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स मनुस्सलाभं लद्धान सद्धम्मे सुपवेदिते ये कणं नादिगच्छन्ति अतिनामेन्ति ते कणन्ति सदहति පින්වතුනි උතුම් බණ පදයක් ශ්‍රවණය කරන්නට සූදානම්ව සිටින පින්වත් ඔබට ඔබේ ජීවිතයේ තියෙන වටිනාකම වැදගත්කම පැහැදිලි කර දෙන්නට අවස්ථාවක් උදා වීම ගැන සතුටු වෙනවා පින්වත් සියලු දෙනාටම මෙතෙන් පටන් බණ අහලා සිදු කරගන්න සියලු පුණ්‍ය ධර්මයන් මෙලොව සැනසෙල්ල පිණිසම වේවා පරලොව සුගතිය පිණිස වේවා අවසන අපි සියලු දෙනාටත් නමින් මියගිය ඥාතීන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ උතුම් ධර්ම ශ්‍රවණමය පින්කම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන බණ අහන්න. පින්වතුනි එක වෙලෙන්දෙක් තමන්ගේ වෙළඳාම් කටයුතු සිද්ධ කරගෙන යන අතරේ තමන්ට ලාභ ලැබෙන තැන්වලින් බඩමුට්ටු මිලට අරගෙන ජීවිතය ගත කරන අතරේ එක ආරංචියක් එනවා අර අහවල් තැන තියෙනවා ලාභයට බඩමුට්ටු ගන්නවා නම් එතන හොඳම තැන කියලා. ගොඩාක් දෙනෙක් එතෙන්ට ගිහිල්ලා ලාභයට බඩමුට්ටු ගන්නවා. 10 ගුණයකින් විතර ලාභ ලැබෙන විදියට බඩු බාන්න අරගෙන එයා එනවා. නමුත් අර වෙලෙන්ද ආරංචිය ලැබුණත් එතනට යන්නේ නැහැ. ලාභයට ලැබෙන තැනක් සාධාරණ මුදලට ලැබෙන තැනක් කිව්වට ඒ වෙලෙන්ද එතනට යන්න උනන්දු වෙන්නේ නැහැ. නමුත් එතනින් බඩමුට්ටු අරගෙන ආපු අය දැකලා අනේ අපරාධේ මමත් ගියා නම් මට කොච්චර ලාභයක් ඇතුව බඩමුට්ටු ගන්න දෙන්නද කියලා පසුතැවෙනවා. අන්න ඒ පසුතැවීම කියන එක ඒ වෙලෙන්දට උනේ මොකද? අවශ්‍ය වෙලාවෙදී උනන්දුවෙන් වැඩ කරන්න ඕන වෙලාවෙදී තමුන්ට හිතගත මෙහෙवला ඒ කටයුත්තේ නියැලෙන්න බැරි වෙච්ච නිසා ඒ වගේ පින්තුනේ ඔබට ලැබිලා තියෙන අවස්ථාව ලැබිලා තියෙන වරය ලැබිලා තියෙන අවකාශය හොඳට තේරුම් ගන්න පින්වත් ඔබේ වටිනකම පළමුවෙන් ජීවිතේ තේරුම් ගන්න. පින්වතුනි අර දුකටපත් වෙන කනගාටු වෙන වෙලෙන්ද වගේ ඔබට ජීවිතේ යම් දවසක දුකටපත් වෙන විදියට කනගාටුවටපත් වෙන විදියට ජීවත් වන්නට එපා. ඔබේ ජීවිතේ මොනතරම් වාසනාවන්තයිද? ඔබේ ජීවිතේ මොනතරම් පින්වන්තයිද? ඔබ සමහර වෙලාවට පුංචි කාරණා හිතේ තියාගෙන එක්කෝ ගෙදර දොරේ ගැටලුවක් නිසා එහෙමත් නැත්නම් රැකී ආරක්ෂා කරන තැන්වල තියෙන ගැටලුවක් නිසා ඔබේ ජීවිතය ඔබ විවිධාකාර විදියට විඳවන්න ලෑස්ති වෙලා තියෙනවා. ජීවිතයේ තියෙන
වටිනකම තේරුම් ගන්නවා නම් කවදාකවත් ඒ විදිහට ලෞකික අපේක්ෂායක ජීවිතේ විඳවන්නේ නැහැ. අපිට මේ ජීවිතේ ලැබුණේ පින්වතුනි එකපාරට උඩින් පහළ වෙච්ච විදිහට නෙවෙයි. මේ සංසාරේ අපි යන ගමනක් තියෙනවා. අපි මේ සංසාරේ ගත කරගෙන ආපු විදියක් තියෙනවා. ඒ වගේ එක්තරා අවස්ථාවක ප්‍රතිඵලයක් තමයි මේ අපි අද මුක්ති විඳින්නේ. ඒ නිසා ජීවිතේ විඳින්න දීපු දෙයක් මිසක විඳව මැරෙන්න දීපු දෙයක් නෙමෙයි කියලා සමහර අය මෙලොවට විතරක් ජීවත් වෙලා ඔහේ මැරිලා යනවා. අපේ ජීවිතේ අපි විඳින්න ඕනේ කොහොමද කියලා හරියට තේරුම් නොගත්ත නිසා මේ ජීවිතේ විඳින්න නම් ධර්ම රසය තමයි අපි ලබා ගන්නට ඕනේ. ඒ ධර්ම රසය ඔයයන්ට ළඟා කරලා දෙන්නට ඔය රත්තරන් වටින ජීවිතේ තව තවත් ඔබේ හිතට ඒ වටිනාකම ලං කරන්නට මම කරුණු කිහිපයක් මතක් කරනවා. ඔබ හිතලා බලන්න. ඔබ ඔය හිතන තරම් ඔබ අවාසනාවන්ත කෙනෙක්. ඔබ ඔය හිතන තරම් ඔබ පෞකාර කෙනෙක්ද? ඔබ ඔය හිතන තරම් ඔබ කවුරුවත් නැති කෙනෙක්ද කියලා ඉබේම ඔබට හිතේවි. මේ කාරණා ටික අහුනම ඔබ හිතාවි දෙයනේ මම මොන තරම් වාසනාවන්ත කෙනෙක්ද? මට මොනවද නැත්තේ? මම මෙච්චර කල් කොහෙද හිටියේ? මම මෙච්චර කල් මොනවද හිටියේ? මම මෙච්චර කල් මේ පොඩි ගැටලු ප්‍රශ්නවල මගේ ලෝකේ හරියට මම ඒවා විශාල කරගෙන පර්වතයක් ඔරුවේ තියාගෙන ඉන්නවා වගේ පුංචි ගැටලු ප්‍රශ්නවල කිමිදිලා මගේ ජීවිතේ අකාලේ ගෙවිලා ගියා. මට ජීවිතේ තේරුණේ අද තමයි කියලා හිතේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීපු අපිට පැහැදිලි කරලා දීපු මේ කාරණා කීපය අහලා බලන්න. පින්වතුනි ඕන අපිට උන්වහන්සේ දේශනා කරපු ධර්ම පාඩයක් තමයි මම ඔයයන්ට මුලින් මතක් කරේ. මනුස්ස ලාභං ලබ්ධාන සද්ධම්මේ සුප්පවේදිතේ යේ කණං නාදි ගච්ඡanti අතිනාමෙන්ති තේ කණං යේ යම් කෙනෙක් මනුස්ස ලාභං ලද්දාන මිනිසත් බව ලබාගෙන සද්ධම්මේ සුප්පවේදිතේ කියන්නේ මනමින් දේශනා කර ඇති සද්ධර්මයේ කණං නාදි ගච්ඡanti අවස්ථාව නොලබයිනා අතිනාමෙන්ති තේ කණං ඔව්හු අවස්ථාව ඉක්ම ගියා වෙති. ඔබ ටිකක් හිතලා බලන්න මේ මොකක්ද අපිට දේශනා කළේ? යම් කෙනෙක් මනුස්ස භවය කියලා උතුම් අවස්ථාව ලබාගෙන ඒ විතරක් නෙමෙයි සද්ධම්මේ සුප්පවේදිතේ මනමින් දේශනා කරපු සද්ධර්මයේ නැමැති ඒ අවස්ථාව ජීවිතයට ලැබිච්ච දේ තමන් මගහැරලා දාලා අවසානයේ දුක් විඳින්න වෙනවා. ඒ දුක් විඳින්න වෙන කාරණාව වෙන මුකුත් නෙමෙයි. අපිට ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න නැති එක. පින්වතුනි ඔබට මට මේ අවස්ථාව හොඳ හැටි තියෙනවා. අපිට මේ අවස්ථාව තේරුම් ගන්න හිත යොමු කරන්නේ නැති එකයි. නෙත යොමු කරන්නේ නැති එකයි වෙලා තියෙන්නේ. 1000ක් දේවල් අතරේ ඔබ හිත කැමති දේවල් දැක්කම ඔබේ කරගත්තට 1000ක් පෞකාර ලෝකයක් ජීවත් වෙන තැනක යහපත් එක හොඳ දේ දැකලා ඒක මගේ කරගන්න ඒ විදිහට මමත් හැඩගැහෙන්න කියලා ඔබ හිතනවා. කවද්ද ඔබ හිතුවේ? මෙච්චර කාලයක් ඔබ ඇහින් දැකපු ඔබ ප්‍රිය කැමති හිත කැමති දේ ලං කරගත්තා. නමුත් හිතින් කැමති දේ ඇසින් කැමති දේ ලං කරගත්තට ඒ ඔබේ ජීවිතයට කොයිතරම් වටින දෙයක්ද යහපත් දෙයක්ද කියලා ඔබ හිතුවද? පින්වතුනි අපි ගොඩාක් දේවල් ලං කරගෙන අවසානයේ දුක් විඳිනවා. අවසානයේ දුක් විඳින එක කරන්නේ ඔබ මොහොතක් ආපස්සට හැරිලා කල්පනා කරලා බලන්න මෙතුවක් ආපු මගදී සමහර වෙලාවට හිතනවා අනේ දෙයියනේ මට නවතින්න තිබුණු තැන මම නැවතුණා නම් අද මෙහෙම දුක් විඳින්නේ නැහැ. නමුත් ගොඩක් දුර ඇවිත් ඉවරයි. දැන් මොකද මම කරන්නේ? එහෙම අයත් ඉන්නවා.
සමහර අය ඉන්නවා මගේ ජීවිතේ වාසනාවට මම මෙතනට මේ විදිහට ආවේ. මේ ගමන නාවනම් අද මට මං ඉන්නේ කොහෙද? මගේ ජීවිතේ උඩ රෝම වෙනස් වෙලා. මං කොච්චර සතුටින්ද ඉන්නේ. හොඳ පැත්තත් නරක පැත්තත් තම තමන් අල්ලගත්ත විදිහට සතුටු වෙන අය දුක් වෙන අය ඉන්න මේ ලෝකේ. ඔබ මොන පැත්තේද ඉන්නේ කියලා ඔබේ අතුලාන්තයට කිඳා බැලලා මොහොතක් ඇස් දෙක පියාගෙන කල්පනා කරලා ඔබම හිතන්න. ලෝකෙට පේන්න hina වෙලා හිටියා. හිත ඇතුලේ මහා දුක් ගින්නක් තියාගෙන ඉන්නවා නම් පිටුතුනේ මොකටද අපේ ජීවිතය? අපිට බුදුදහමේ කියලා දෙන්නේ අනුන් සංසන්න බොරුවට hinaම් සුමුණෙන් ජීවත් වෙන්න නෙමෙයි. තමුන්ගේ ජීවිතේ දැහැමිව ගත කරන්න, සතුටින් ගත කරන්න, මෙලෝ උපන් ඔබට මේ ලැබිච්ච වටින ජීවිතයෙන් අන් අයටත් ප්‍රයෝජනයක් විදියට ජීවත් වෙන්න. ඒ නිසා අපිට ලැබුණු මේ අවස්ථාව මොකක්ද? අවස්ථාවක් ගැන කියනවා මේ ගාථා පාඨය තුළ. යේ කනං නාදි ගච්ඡanti. යම් කෙනෙක් මේ කනං කියන්නේ ක්ෂණයට අවස්ථාවට නාදි ගච්ඡanti. නොයෙද්ද අතිනාමින් පිටේ කනං ඕහු මේ අවස්ථාව ගිලිහගත්තෝ අතහැර දැමුව බවට පත් වෙනවා. ඒ නිසා මොහොතක් හිතන්න පිටුතුනි අපිට ඔය කියන අවස්ථාව උදා කරගන්නේ කොහොමද? ඔබේ වාසනාව, ඔබේ ඉලක්කය, ඔබේ සතුට ඔබ සමතකවම තියනවා. එය ලබා ගන්න මඟක් මෙන්න බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා එක මොහොතක් අපි හිතුවනම් මේ ලැබිච්ච වාසනාවන්ත මනුස්ස ජීවිතය මම කොහොමද ගත කරන්නේ? මම මගේ ජීවිතය තේරුම් අරන් ඉන්නේ කොහොමද? ඇයි මට මෙච්චර කවුරුත් කියන්නේ ඔබේ ජීවිතේ වාසනාවන්තයි. මොකක්ද මගේ ජීවිතේ තියෙන වාසනාව? අපේ ජීවිතේ තියෙන වටිනාකම අපට තේරුම් යන්න, පැහැදිලි වෙන්න හොඳ අවස්ථාවක් බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා. ඒ ජීවිතේට මොනවද මේ ලැබිලා තියෙන වාසනාව? අන්නේ වාසනාව ඒ උතුම් දේ පැහැදිලි කරන්න උන්වහන්සේ අපිට මෙන්න මේ විදිහට මතක් කරනවා. තස්සිදං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලබං මනුස්ස පටිලාභෝච සද්දම්මස්ස දේශනා. අපට පින්වතුනි හමු වෙලා තියෙනවා තස්සිදං සම්මුඛී භූතං. මෙය මුණ ගැහිලා තියෙනවා. මොකක්ද? සද්දම්මස්ස සුදුල්ලබං. මේ ඊටාම දුර්ලභ, අතිශයින් දුර්ලභ සද්ධර්මය. අනිත් එක මනුස්ස ලාභ, මිනිසත් බව. මේ කියන කාරණා දෙකම අපට හමු වෙලා තියෙනවා. ඔබ මොහොතක් හිතන්න. ඔබ ඉන්නේ දුකී පැලක වෙන්න පුළුවන්. ඔබ ඉන්නේ මහා මන්දිරයක වෙන්න පුළුවන්. ඔබ කොහේ කොතන හිටියත් ඔබට මේ කියන උතුම් වස්තු දෙකම ලැබිලා තියෙනවා නම් ඔබ මනුස්සෙක්. ඔබට මිනිසත්කම ලැබිලා තියෙනවා. මනුස්ස භවය ලැබිලා තියෙනවා. ඔබට බණ ටිකක් අහන්න, බුදුහාමුදුරුවෝ දේශනා කරපු බණ ටිකක් අහන්න මේ බුද්ධෝත්පාද කාලයක මේ මනුස්ස භවය ලැබිලා තියෙනවා. එහෙනම් බුද්ධෝත්පාද කාලයක ඔබේ ජීවිතය මනුස්ස ජීවිතයක් බවට පත් වීමත් ඔබට බුදුබණ අහන්න ලැබීමත් මෙන්න පින්වතුනි අතිශයින්ම දුර්ලභ වූ කාරණා දෙකක් එකතැන මුණ ගැහිලා තියෙනවා. එහෙනම් ඔබ වාසනාවන්තද නැද්ද? තාමත් ඔබ ඉන්නේ දුකින් කනගාටුවෙන් දෙයනේ. මම විතර දුක් විඳින කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ. කවුද පින්වතුනි ඔහොම හිතන්නේ? ඔළුවේ කැක්කමක් හැදුනත් උගක් අය හිතන්නේ ඔහොමයි. ඒ නිසා තමන්ට තියෙන ප්‍රශ්න ගැටලු ජීවිතේම කරගෙන විඳවනවට වඩා මගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න ගැටලු ආයේ මට විතරක් නෙමෙයි. විඳවන්නේ මම විතරක් නෙමෙයි. මිනිස්සෙක් වෙච්ච මමත් විඳවනවා. සත්‍යෝ හැටියට තිරිසන් ලෝකේ ඉන්න සත්තු කොයිතරම් ගැහැට විඳිනවද? මගේ තියෙන විශේෂත්වය මොකක්ද? මට තියෙන විශේෂත්වය මම උතුම් මනුස්ස භවයක් ලබලා ඉන්නවා විතරක් නෙමෙයි. මට පුළුවන් උතුම් බණපදයක් අහන්න. ඒ වාසනාව මට තියෙනවා.
අන්න ඒක තමයි පින්වතුනි ජීවිතයේ අපි ලබලා තියෙන ඉහළම දේ. ඔබට හිතේවි අනේ සාමාන්‍යයෙන් මොනතරම් බණ ඇහෙනවද? මේක ඒ තරම් කොහොමද අතිශය දුර්ලභ දෙයක් වෙන්නේ කියලා. ඔබ නිකන් හිතන්න. මම අවස්ථා කීපයක් මතක් කරනවා. ඔබ හිතන්නකෝ හදිස්සියවත් මමත් ඒ වගේ ගොඩකට වැටුණා නම් මොකද මට වෙන්නේ කියලා. ඔන්න එකක් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. නරක ආදියක ගිහිල්ලා ඉපදුනොත්, නිරයේ ඉපදුනොත් ඔබට බණ අහන්න තියා, ධර්මයේ හැසිරෙන්න තියා, උස්පක් කටක් ගන්න වෙන්නේ නැහැ, ජීවිතේ දුක් විඳින්න වෙනවා. පින්තුන් මතක තියාගන්න ඔබ නරක ආදියක හිටියොත් මොකද වෙන්නේ? ඔබ දැන් ඔය සුව පහසුවේ වාඩි වෙලා ඉන්න තැන ඔබට තියෙනවද? ඔබ හොඳට හුස්මක් අරගෙන නිදහසේ ඔය බණපදයක් අහන වෙලාව ඔබට තියෙනවද? අඩුමෝන නැහැ ඔබ ඔය ලස්සන රුව ඔබට තියෙනවද? ලස්සන හඬ ඔබට තියෙනවද? ලස්සන සිවුර ඔබට තියෙනවද? මේ ලෝකේ වශයෙන් ජීවත් වෙන්න ඔබ මෙච්චර කල් පිළිවෙලක් ඇතුවම ගමන ඔබට තියෙනවද? ඔබ එන කටු ඉඹුලේ හරි කොහේ හරි තැනක දුක් විඳිනවා නරක ආදී ඊට අදාළ කරගත්ත පාප කර්මයකට ගැලපෙන පවක් තියෙනවා. ඔබට එහෙම වුණාට ඒත් එක සංසන්දනය කරලා බලන්න ඔබ දැන් ඉන්න තැන ඔබ මොනතරම් වාසනාවන්තද? මම නරක ආදීක නෙමෙයි. මම මොනතරම් සුව ඇති තැනකද ඉන්නේ කියලා මට දැනුයි තේරෙන්නේ. ඔබට හිතේ එක වෙලාවකට අනේ දෙයියනේ ඔව් මම නරක ආදීක ඉන්නේ. මම කොච්චර දුක් විඳිනවද? ඔබ මේ ලෝකේ නරක ආදීක වගේ දුක් විඳින තැනක ඉන්නවා නම් මොහොම බණපදයක් අහන අවස්ථාවක් ලැබෙනවා. ඔබට මේ මොහොතක් හරි බණපදයක් අහන්න ලැබුණේ ඔබේ යම්කිසි විදියක වාසනාවක්, භාග්‍යයක්, පින්වන්තකමක් නිසා. ඇයි පින්වතුනි නිතරම සමහරව හිතාගෙන ඉන්නේ පසුගාමී ජීවිතයක් තමයි. කවදාවත් ඉහළට හිතන්නේ නැහැ. පින්වන්ත විදියට හිතන්නේ නැහැ. හරියට කුණු ගොඩවල් එකතු වෙනවා වගේ. කොයි වෙලාවෙ හිතට ගන්නෙම බාහිර වශයෙන් ගත්තත් නරක නපුරු සිතුවිල්ලක් විතරමයි. ඔබ දැන් හිතන්න මම දෙයනේ බණපදයක් අහන්න පුළුවන් මට්ටමට ඉන්නවනේ දැන්. මට ඒකත් වාසනාවක්. ඊළඟට ඩිංගක් කල්පනා කරලා බලන්න. දෙවනි කාරණාව මොකක්ද? දෙවනි කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෞතර බුදු කෙනෙකුන් පහළ වෙලා උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරලා එය ශ්‍රවණය කරන්න පිනක් නැති තැනක් තව තියෙනවා. කොහෙද? තිරිසන් ලෝකෙ ඉපදුනොත්. පින්වතුනි ඉස්සෙල්ලා නරක ආදී ඉපදුනොත් බුදුබණ පදයක් අහන්න ලැබෙන්නේ නැහැ කියලා අපි තේරුම් ගත්තා. දැන් නිකමට හිතන්න තිරිසන් ලෝකෙ ඉපදුනාම බුදුබණ පදයක් අහන්න හිත නිවෙන විදියට භාවනාවක් කරන්න ලැබෙන්නේ නැහැ කිව්වම ඔබට වෙලාවකට හිතේ ගෙදර පුරතලයට තියාගෙන ඉන්න සතා මේ වෙලාවේ වුණත් තුරුළු කරගෙන අනේ ඇයි අහන්නේ නැත්තේ මේ අගේට ඉන්නේ බණ ටික අහගෙන හරියට මට වඩා හොඳට කියලා. පින්වතුනි ඔබ ඔය තුරුළු කරගෙන පුරතලයට ඇති කරගෙන ඉන්න සතා වුණත් ඔබ කියන දේ අහන්න නැති වුණොත් මොකද වෙන්නේ? ඒ සතාටත් යන්න එනවක් නැහැ. ඒ සතාට ලැබෙන කෑම ටිකවත් නැහැ. ඔබ කියන විදියට ඔය අහිංසක සතා ඉන්නවා. එන්න කොහම එනවා, යන්න කොහම යනවා, නිදා ගන්න කොහම නිදා ගන්නවා, බුරන්න එපා කොහම බුරන්න නැතුව ඉන්නවා. අනේ බලන්න මොනතරම් මෙහිකාර සේවයක්ද මේ කරන්නේ. තිරිසන් ලෝකෙ ඉපදිලා සමහර වෙලාවට ඒ සතාට නිවනක් නැහැ. ඒ හින්දා අපි හිතාගෙන ඉන්නවා අනේ මේ සත්තු හරි සතුට ඉන්නවා කියලා. සමහර අය හිතාගෙන ඉන්නවා අර ගස් උඩ ඉන්න කුරුල්ල දැක්කම අනේ මටත් ආසයි එහෙම වෙන්න. කොයි වෙලාවේ කාගෙන් ගල් පාරක් වදිනවද? ඊතල පාරක් වදිනවද කවුද දන්නේ? කොයි වෙලාවේ ලොකු කුරුල්ලෙක් ඇවිල්ලා දැහැ ගන්නවද කවුද දන්නේ? බඩගිනි වෙලා හැම තිස්සේම පණුවෙක් හරි උමක් හෝ දෙයක් හොයන ආහාරේ ආසදොබත් කුරුල්ලෙක් කියලා. පින්වතුනි මේ ලෝකේ ලෞකිකත්වයට පාර වෙලා මේ ලෝකේ ජීවිතේ මෙලොවටම සීමා කරගෙන ජීවත් වෙලා ඉන්න අය බාහිර පූසු හරක් තමුන්ගේ ජීවිතය හා සම කරගෙන මටත් ආසයි ඒ වගේ වෙන්න කියලා හිතුවට මේ ආපු සසර ගමනේ ඔබ මොනතරම් පිනක් කළාද පින්වතුනි ඔය ආත්මවලින් මිදලා මිනිස්සෙක් වෙන්න. නිකම් හිතන්න මේ වගේ සතෙක් වෙලා ඉඳලා මං කරත් ඇද හිටියනම් අඩුම මේ බලාගෙන ඉන්නේ දැන් අපි දන්නවා ඕන තරම් බල්ලෝ ඉන්නවා. තමු
තමුන්ගේ ජරා ගොඩවල් ආපහු තමුන්මත් කනවා සමහර වෙලාවට. ඔබ ආසද ඒ වගේ ජීවිත ලබන්න. බාහිරින් දකින්න සුන්දර ලස්සන දේවල් දැකලා රැවටෙන මේ සංසාර ගමන පුදුම බියජනකයි. එනිසා මේ ගොරබිරම් සසරේ අපි පින්වතුනි ජීවිතය තේරුම් අරගෙන ලැබිච්ච මේ උතුම් මනුසත් භවයේ වටිනාකම තේරුම් අරගෙන ජීවත් වුණොත් ඔබට මට සැනසෙල්ල උදා වෙනවා නියතයි. එතකොට තමයි ඔබට තේරෙන්නේ මම විඳින දුකක් නෙමෙයි මේ සසර දුකත් එක්ක කියලා. කවදාකාරී ඔබ අවබෝධ කරගෙන සැනසෙල්ල උදා කරගත්ත දවසට ඔබට තේරෙවි අද මම යාන වාහන ගෙවල් දොරවල් මාලිගා වට කරගෙන මම විඳින මේ සැපක් නෙමෙයි නිවන් සැපතාවි කියලා. ඒ නිසා පින්වතුනි ඔබට දැනටමත් යම් තරමකට තේරෙනවා ඇති. මගේ ජීවිතේ මොනතරම් වාසනාවන්තද. උතුම් බුදුවරයෙක් පහළ වෙච්ච බුද්ධෝත්පාද කාලයක ඉපදුණා. උතුම් බුදුබණ පදයක් අහන්න පින්වන්ත විදියට මම ඉපදුණා. උතුම් මනුස්ස භවයක් මට ලැබුණා. අනේ දෙයනේ මම මොනතරම් වාසනාවන්තද. ඔබට තව මෙහෙම හිතුනේ නැත්තම් තව අපි ඉදිරියට බලමු. බුදුහාමුදුරුවෝ අපිට තව අවස්ථා කීපයක් සිහිපත් කරලා දෙනවා. පෞකාරකම් වලට වන්දි ගෙවන්න ඉපදිච්ච තව තැනක් තමයි പ്രേත ලෝකය. සෙම සොටු සැරව ආදී ආහාරයට අරගෙන සමහර විට අනුන්ගෙන් පින් ටිකක් ලැබෙනකම් බලාගෙන ජීවිතේ දුක් වේදනාවලට පෞකාරකම නිසාම මොන දීගෙන ඉන්න പ്രേත ලෝකෙ ඉපදිච්ච අය. මොන බණ මොන ධර්මයක් ඒ අය එදා වේල සරි කරගන්නට තමුන්ගේ කුසගින් තමුන්ගේ පිපාසාව දුරු කරගන්න මොනවා හරි හොයනවා. ඒ වයිට මොන බනද කියන්නේ. ඔබ නිකමට හිතන්න ඔබ අද හොඳට වාඩි වෙලා උතන බලනවා. ඔබට ওই බණපදයක් අහන්න ලැබුණේ ඔබ හොඳ මිනිසෙක් වෙච්ච නිසා. හදිස්සියවත් ඔබත් പ്രേත ලෝකේ කෙනෙක් වුණා නම් දරුත් පින්වතුනි ඔබ සමහර වෙලාවකට සොහොන් පිලක ඉඳගෙන පුණු වෙච්ච මිනිහක කලන සැරව කෑම වශයෙන් ගන්න වෙලාවක් වෙනවා. ඔබ කැමතිද එහෙම වෙන්න? එහෙනම් ඔබේ ජීවිතේ මොනතරම් වාසනාවන්තද? ඔබ නරක ආදීක දුක් විඳින කෙනෙක් නෙමෙයි. ඔබ තිරිසන් ආත්ම භාවයක දුක් විඳින සතෙක් වෙලා ඉපදුනේ නෙමෙයි. ඔබ പ്രേත ලෝකේ പ്രേතෙක් වෙලා ඉපදුනේ නෙමෙයි. පින්වතුනි ඔය ජීවිතේ තාම වාසනාවන්තයි නේද කියලා තේරෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ශ්‍රී සත්‍ය ධර්මයේ දේශනා කරද්දී හදිසියවත් අපි ඉපදිලා හිටියොත් ඉතා දීර්ඝායුෂ්ක ඇති දේවනිකායක ඔය අසංඤි තලය වගේ තැන්වල පින්නතුනි බ්‍රහ්ම ලෝකවල කාලාන්තරයක් එක විදියට ජීවිතේ ගෙවා දමනවා. එතකොට ඒ කාලාන්තරය තුල මිහි පහළ වෙච්ච බුදුහාමුදුරුවෝ දකින්නවත් බණපදයක් අහන්නවත් එන්න විදිහක් නැහැ. මෙතෙක්කල් පුරුදු පුහුණු කරපු විදියට ඒ තමුන්ගේ භවය ගෙවෙනවා. ඔබත් ඒ විදිහේ ගමනක් ගියා නම් පින්වතුනි අද ඔබට බණපදයක් අහන්න ලැබෙයි. ඔබ එහෙනම් පින්වන්තයි. ඔබට බණපදයක් අහන්න වාසනාව තියෙනවා. මම ඒ වගේ දීර්ඝායුෂ ඇති බඹතලයකවත් ඉපදුනේ නැහැ. ඔබ ඒ වගේ අසංඤි තලවලටපත් වෙලා බුදුරුවක් දකින්නට බැරි බුදුබණක් අහන්නට බැරි තැනකටපත් උනේ නැහැ කියලා ඔබ සතුටු වෙන්න. ඔන්න බිමුතුනි අපිට දැන් අපේ ජීවිතේ ගොඩාක් දුරකට අර හිතේ තිබිච්ච දුක තුනී කරගෙන මම මෙච්චර කල් වින්ද දුක මොකක්ද කියලා තේරෙන මට්ටමට කරුණු හතරක් මතක් කළා. එකක් මම නිරේ ඉපදුනා නම් දෙයියනේ අද මට මෙහෙම බණ අහන්න වෙයි. මම තිරිසන් සතෙක් කියලා ඉපදුනා නම් දෙයියනේ අද මට මෙහෙම බණ අහන්න වෙයි. මම പ്രേත ලෝකෙ ඉපදුනා නම් දෙයියනේ අද මට මෙහෙම බණ අහන්න වෙයි. මම දීර්ඝායුෂ ඇති දේවනිකායක ඉපදුනා නම් සංහිතලය ආදී තැනක හිටියනම් අද මට මෙහෙම බණ අහන්න වෙයි. ඔබ හරිම වාසනාවන්තයි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙන්නේ අපිට කනෝ වේමා උපච්චක මේ අවස්ථාව මගහැර ගන්න එපා.
මේ අවස්ථාව මඟ හැරගන්න එපා. කනෝ වේමා උපච්චක. ඊළඟ කාරණාව තමයි පින්වතුනි, හදිසියවත් ඔබ හිතන්නේ ඔබ දැන් ඉපදලා ඉන්න ප්‍රදේශයේ ඔබට හිතෙන ඇති සමහර වෙලාවට සමගියක් නැහැ, ගහ මරා ගන්නවා, රණ්ඩු වෙනවා, උදේටත් එකයි, දවල්ටත් එකයි, රැටත් එකයි. හැබැයි පින්වතුනි ඒත් ඔබට බණ ටිකක් අහන්න අවස්ථාව ලැබුණා. සමහර වෙලාවට මෙවන් වූ බුද්ධෝත්පාද කාලයක මෙතරම් වූ ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබිලා තියෙද්දී සමහර කෙනෙක් උපදින්න පුළුවන්. ම්ලේච්ඡෝ මිනිසුන් වසන භික්ෂුවක් හෝ භික්ෂුණියක්, උපාසකයෙක් හෝ උපාසිකාවක් ඇහැකටවත් දකින්න නැති ඈත පිටිසර ප්‍රදේශයක ඔබ ඉපදුනා නම් ඔබට මොකද වෙන්නේ? පින්වතුනි අද එහෙම තැන් නැතුවද අපි ජීවත් වෙන මේ රටෙත් ඈත පළාත් වලට වෙන්නේ බුදුදහම කියන එක හරියට තේරුම් නොගත්ත, ධර්මාවබෝධයක් තියා බණපදයක් අහන්න තියා සිවුරක් දැක්කත් හිත ඇවිස්සෙන අය, වෙන දෘෂ්ටීන් ඔළුවේ පටවගත් අය, දියුණු නැති අය මොන රටේද නැත්තේ? මේ ලෝකෙ කොතන ටික ටික හොය වෙන අය ඉන්නවා. ඔබ නිකමට හිතන්න මං අද එවැනි තැනක ඉපදෙලා හිටියනම් අද ඔබ ඔය විදියට බණ ටිකක් අහයිද? එවැනි තැනක හිටියනම් අද ඔබේ ජීවිතේ වටිනකම තේරුම් අරගෙන ඔය විදියට බණ ටිකක් අහන්න ඔබට වාසනාව ලැබෙයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ කනෝ වේමා උපච්චක. මේ ක්ෂණය, මේ අවස්ථාව මඟ හැරගන්න එපා. මොකක්ද? උතුම් මනුස්ස භවයත් උතුම් ශ්‍රී සද්ධර්මයත් දෙකම එකට ලැබුණේ පෙර පිනකට. ඒ නිසා පින්වතුනි ඔන්න ඔබ ප්‍රත්‍යන්ත දේශක ඉපදුනේ නෑ ම්ලේච්ඡ මිනිසුන් වසන. ඔබ ඉන්න තැන්වල රණ්ඩුදබර ඇති. පින්වතුනි අනකොට ගන්න තැන් කොහෙද නැත්තේ? රණ්ඩුදබර වෙන්නේ නැති තැන් කොහෙද නැත්තේ? නමුත් ඔබත් ඒ ගොඩේම වැටිලා අනකොට ගන්නවා නම් රණ්ඩුදබර වෙනවා නම් ඔබයි ඒ අයයි අතරේ මොකක්ද වෙනසට ඇත්තේ? ඔබ ජීවිතේ තේරුම් ගන්න මට මේ ජීවිතේ ලැබුණ එක එක්කෙනත් එක්ක අනකොටගෙන කාලේ නාස්ති කරන්න නෙමෙයි. එකිනෙකා රණ්ඩු වල පටලවල ජීවිතේ නාස්ති කරගන්න නෙමෙයි. මට මේවා දැක දැක මගේ ජීවිතේ තව තව තේරුම් ගන්න හොඳ පාරක් ධර්මයේ කියලා දෙන විදියට මට හොඳ අවස්ථාවක් ලැබුණා. ජීවිතේ ගහමරා ගන්න මිනිස්සු අතරේ කොහොමද ඔබ ඉවසීමෙන් ඉන්නේ? රණ්ඩු දබර වෙන මිනිස්සු අතරේ කොහොමද මම රණ්ඩු දබර නොවි ඉන්නේ? අන්න මට පාරක් කියලා දුන්නා. එහෙම හිතලා ඔබ ජීවත් වෙන්න. පින්වතුනි ගොඩක් දෙනෙක් එහෙම ජීවත් වෙන්න හිතන්නේ නැහැ. ඒ නිසාම විදව ඉන්නවා ජීවිතේ. ඊළඟ කාරණාව අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. තව ඔබ හිතන්නකෝ මිත්‍යා දෘෂ්ටික විපදුනා නම් පින්වතුනි මිත්‍යා දෘෂ්ටික කම කියන්නේ මහා පාපයක්. මොකද අපි සංසාරේ කරපු අකුසලයකට මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදුනා කියන්නේ කොහොමද මේ මිත්‍යා දෘෂ්ටි ඉවත් කරගන්නේ? සමහර වෙලාවට අම්මා තාත්තා කියන යහපත් දේවල් පිළිගන්නේ නැතුව තමුන් විවිධ මතවල එල්බිලා තමුන්ගේ ජීවිතය අයාලගත කරනවා. ඒ දේවල් උසස් කියලා හිතනවා. මෙච්චර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පැහැදිලි මාර්ගයේ තියෙද්දි ඉමක් කොනක් නොපෙනෙන මාවත්වල ගමන් කරලා තමන්ගේ විවිධ දෘෂ්ටීන් එක්ක ජීවිතය ගත කරනවා. මිනිසෙක් වශයෙන් අම්මා තාත්තා කියන මේ උතුම් චරිත ගණන් ගන්නේ නැහැ. අම්මා ගැන හැඟීමක් නැති, තාත්තා ගැන හැඟීමක් නැති, ආගමක් දහමක් නැති, මෙලොවක් පරලොවක් ගැන හිතන්නේ නැති. ඒ විතරක් නෙමෙයි පින්වතුනි නිවනක් තියා සසර ගමන ගැනවත් අවබෝධයක් නැති. විවිධ දෘෂ්ටිවල පැටලිච්ච අය ඕන තරම් ඉන්නවා. ඔබ නිකමට හිතන්න ඔබත් අද එහෙම කෙනෙක් නම් ඔබ අද මේ බණපදය අහන්නේ නැහැ. ඔබ අද මේ බණපදය අහගෙන ඉන්නේ ඔබ ඒ වගේ මිත්‍යා දෘෂ්ටිකෙක් නොවන නිසා. එහෙනම් ඔබට අම්මා තාත්තා ගැන හැඟීමක් තියෙනවා. මේ මගේ අම්මා, මේ මගේ තාත්තා. ඒ වගේම තමයි මම අනුගමනය කරන ආගමක් දහමක් තියෙනවා. අපි හැමදාම මේ ලෝකේ විතරක් ඉන්න අය නෙමෙයි කියලා මෙලව ගැන වගේම පරලොව ගැනත් ඔබට අවබෝධයක් තියෙනවා. සංසාරය ගැනත් අපි අහලා
විස්තර කියවලා හෝ අපිට යම් දැනුමක් තියෙනවා. මේ කෙලවර ගැන අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාරණාවන් එක්ක යම් තරමකට දැනුමක් තියෙනවා. බලන්න එලොවක් මෙලොවක් ගැන අම්මා තාත්තා ගැන හැඟීමක් නැති චරිතයක් කළ ඉපදුනා නම් පිටුතු. එයකින් ඔබ හරි වාසනාවන්තයි. ඒ විතරක් නෙමෙයි ඔබට අම්මා තාත්තා ගැන හැඟීම තියෙනවා කියන්නේ පිටුතුනේ. මේ හොඳම කාර්යය එක තැනකට වෙලා හිර වෙලා ඉන්න ඔබ සමහර විට ගෙදරටම වෙලා ඉන්නකොට අම්මා තාත්තත් එක්ක නිතරම ජීවත් වෙන ඔබට දැන් අම්මා තාත්තා ගැන හැඟීමක් නැති වෙන්නත් පුළුවන්. මොකද එක ළඟ ඉන්නකොට අම්මා තාත්තා ලොකුවට අගේ නැහැ. කියන දේ අහන්නේ සහ අම්මා තාත්තට ගරු කරන්නේ. ඒකනේ නිතර පන්සලේ ගැවසෙන කෙනා නිතර ආගම දහම ඇසුරු කරන කෙනා ධර්මයෙන් බැබලෙන්න ඕන මිසක ධර්මයට අගෞරව කරන්න ඕන නැහැ. නිතර මේ ලෝකේ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන කෙනා සහ සැප විඳින කෙනා හොඳ හැටි. මේ ලෝකෙන් කවදකාරී වෙන් වෙනවා කියලා තේරුම් ගන්න ජීවත් වෙන්න ඕනේ. නැත්තම් මෙලොව අවබෝධයක් නැහැ. ඒ නිසා අපිට එලොවක් මෙලොවක් ගැන දන් දීම ගැන දෙන දේ විපාකයක් තියෙනවා කියලා කර්මයේ කර්මඵල විශ්වාසයක් මේවා තේරුම් අරගෙන ජීවත් වෙන ඔබේ පින්වන්තකමටයි ඒ බණපදය අහන්නේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා පින්වතුනි බුදුහාමුදුරන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කළත් එය අවබෝධ කරගන්නට තරම් නුවණක් නැතුව ඉපදුනොත් එය නිසි ප්‍රතිඵල ලබන්න බැරි කෙනෙක්. ඔබේ පැත්තට හැරිලා ඔබ හිතන්න පින්වතුනි ඔබේ පැත්තට හැරිලා ඔබ හිතන්න මට මේ කියන බණ තේරෙනවද? මට ඔය කියන බණ දහම් තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන්ද? සමහර කෙනෙකුට කොච්චර ධර්ම කරුණු කියලා දුන්නත් අංශු මාත්‍රයක් තේරෙන්නේ නැහැ. බණපදයක් තේරුම් ගන්න උත්සාහ ගන්නෙත් නැහැ. උනන්දුව උමනාව තියනවා නම් එහෙම උත්සාහයක් තියනවා නම් කවදාකවත් බැරි කමක් නැහැ. නමුත් මේ කියන්නේ එහෙම දෙයක් නෙවෙයි පිටුතුනි. මේ කියන්නේ සංසාරේ කරපු අකුසල කර්මයකට බුද්ධෝත්පාද කාලයක ශ්‍රී සද්ධර්මයේ පවතින ශ්‍රී සද්ධර්මයේ ඕනෑම තරම් හේතු එය අහලා තේරුම් කරගන්නට තරම් නුවණක් නැතුව ඉපදෙන අය. කවුරුවත් අගෞරවයටපත් කරනවා නෙමෙයි, අවමානයටපත් කරනවා නෙමෙයි. එහෙම අය පින්වතුනි ඕනම ගමක ඕනම තැනක එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න හිටියත් එතකොට බලන්න කොයිතරම් පිරිසක් ඉන්නවද කියලා කොච්චර කිව්වත් තේරුම් කරලා දෙන්න බෑ. දියුණු නුවණක් නැහැ. හොඳින් නරක වෙන් කරලා ගන්න තරම් දියුණු බවක් නැහැ. ඔබ එහෙම කෙනෙක් ඉන්නකොට නම් එහෙම කෙනා දිහා බලනවට වඩා එහෙම අය ඇහෙන් පෙන්නනවට වඩා ඔබේ දිහා හැරිලා බලන්න ඔබ එහෙම කෙනෙක්. ඔබ එහෙම කෙනෙක් නෙමෙයි නම් ආත්මව සතුටු වෙන්න අනිත් කෙනාට hina වෙලා සතුටු වෙන්න එපා. ඔබ ඔබේ හිත ඇතුලෙන් සතුටු වෙන්න මං කළ පෙර පිනකට මට මෙන්න ජීවිතයක් ලැබුණේ. ඒ හින්දා කනෝ වේමා උපච්චගා මේ ලැබුණු අවස්ථාව මගහැර ගන්න එපා. ඔබට ලැබුණු අවස්ථාව ඔබ මගහැර ගන්නේ කොහොමද? ඔබ යමක් තේරෙන කියන කෙනෙක් නම් තේරුම් යන්නේ නැති අය දිහා බලලා ඔබ hina වෙනවා. ඔවුන් අවඥාවට ලක් කරනවා, ඔවුන් පහත් කොට සලකනවා. ඔබ ඉබේම ඔබට ලැබිච්ච අවස්ථාව ඔබ නැති කර ගන්නවා. එහෙනම් ඔබ සතුටු වෙන්න මෙතෙක්කා ගමනේ මම මොනතරම් වාසනාවන්තද දෙයනේ මේ මොනවද මම ප්‍රශ්න ගැටලු කියලා ඔළුවේ තියාගෙන හිටියේ. මොනවද පින්වතුනි? ඔන්න බලන්න. නිරයේ ඉපදුනේ නැහැ ඔබ. තිරිසන් භවයක ඉපදුනේ නැහැ ඔබ. പ്രേත ලෝකෙක ඉපදුනේ නැහැ ඔබ. දීර්ඝායුෂ්ක දේවනිකායක ඉපදුනේ නැහැ ඔබ. එතකොට ප්‍රත්‍යන්ත ජනපදයක ඉපදුනේ නැහැ. මහා ම්ලේච්ඡ මිනිස්සු වසන ගොඩක ඔබ ඉපදුනේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඔබ මිත්‍යා දෘෂ්ටිකෙක් වුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඔබ හොඳින් නරක වෙන් කරලා ගන්න තරම් නුවණක් නැති කෙනෙක් කියලා ඉපදුනේ නැහැ. ඔබ එනම් මොනතරම් වාසනාවන්තද? ඇයි ඔබේ මේ වාසනාවන්තකම ඔබට තේරුම් ගන්න බැහැ? ඔබේ වාසනාව ඔබ ළඟ තියෙනවා. ඔබ හිතාගෙන ඉන්නවා අර පින්වතුනි ලොතරැයියක් අරගෙන උදා වෙන වාසනාව තමයි වාසනාව කියලා. ඇහැට නොපෙනෙන අනුමානෙන් ලබන දේවල් වලට වඩා අස්පනා පිටම තියෙන ඔබේ වාසනාව ඇයි ඔබ මේ
තේරුම් ගන්නේ නැත්තේ. අවසාන කාරණාව හැටියට දේශනා කරන බුදුහාමුදුරුවෝ මේ ලෝකේ නුවණ ඇතුව තමන් උපන්නත් බුද්ධෝත්පාද කාලයක් නොවේ නම් අන්න උතුම් බ්‍රහ්මචර්යාවේ ඇසිරෙන්න උතුම් දහම් මගේ ගමන් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මෙතෙක් වෙලා කරුණ මතක් කළා ඔය ඇත්තන්ට 8ක්. ඒ 8න් පින්වතුනි අවසාන කාරණාවත් ඔබට අයිති නැහැ. ඔබ බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඉන්නවා. ඔබ අබුද්ධෝත්පාද කාලයක නෙමෙයි ඉපදිලා ඉන්නේ. එහෙනම් ඔබ මොනතරම් පින්වන්තද? එහෙනම් ඔබේ අවස්ථාව මගහැර ගන්න එපා. කනෝ වේමා උපච්චගා. කනෝ කියන්නේ ක්ෂණය. මා කියන්නේ එපා. උපච්චගා කියන්නේ මගහැර ගන්න. ඔබේ මොහොත ඔබේ අවස්ථාව ඔබ මගහැර ගන්න එපා. ඔබ තේරුම් ගන්න මේක තමයි මගේ අවස්ථාව. දැන් ඔබේ වයස් සීමා බලලා ඔබ විවිධ විදියට ජීවිතය වෙනස් කරගන්නවානේ පින්වතුනි. පුංචි කාලේ, තරුණ කාලේ, මහලු කාලේ ඒ කාලවලදී විය යුතු එක් යුතුයකම් වගකීම් එක්ක ඔබ හිතලා අයියෝ දැන් නම් ඉතින් කරන්න දෙයක් නැහැ කියලා ආපස්සට හිතලා දුක් වෙන්න වෙන දේවල් කියනවා. සුදුසු කාලෙදී විය යුතු දේවල් නොවුනා. නමුත් ධර්මයට අනුව ජීවිතේ හැඩගස්ව ගන්නට ඔය කියන 3 කාලයෙන් මොන කාලයක් එකයි. ඒ නිසා ඔබ හිතන්න මට මගේ ජීවිතේ වාසනාවන්තම මොහොත තමයි මේ උදා වෙලා තියෙන්නේ මේ ලෝකේ. ඒ තමයි මම බොහොම පින්වන්ත විදියට මේ බණ දහම ඇහෙන බුද්ධෝත්පාද කාලයක උපත ලැබී. ඒ වගේම තමයි මම මේ ලෝකේ මිනිස්සෙක් විදියට උපත ලැබී. එහෙනම් ඔබට තේරෙනව නේද මම කොච්චර වාසනාවන්තද කියලා. එහෙනම් පින්වතුනි මෙතෙක්කල් වාසනාව ඉදිරියට අයන්න එකතු කරගෙන හිටපු ඔබ ඒ අයන්න ඉවත් කරලා අද සිට මම වාසනාවන්ත මිනිස්සෙක් කියන හැඟීමෙන් ජීවත් වෙන්න. එතකොට ඔබට කවදාකවත් වරදින්නේ නැහැ. මෙලව සැනසෙල්ල ජීවත් වෙන්න. දුක් කම්කටොළු එන තරමක් විඳින්න මොනවා කරන්නද? බාහිරින් එන දේවල් උනත් පින්වතුනි අපි කරගත්ත දේවල්. අපි අනුන් දුක් විඳිනකොට කියනවා අනේ පව් කරුමේ තමයි කියලා. ඉන්න හිටින්න නැති වුණාම තැනක් අපි කියනවා ඔය ඉතින් පෙර කරපු කරුම තමයි. කන්න බොන්න දෙයක් නැති වුණාම අපි කියනවා අනේ පව්වනේ එයාට ඉතින් පෙර කරපු කරුම තමයි කියලා. ඇයි ඔබේ පැත්තට ඔවා හිතන්නේ? ඔබටත් එහෙමනම් ඔබත් ඒ විදියනම් අන්න ඒ පෙර කරපු කරුමත් එක්ක ගැටි දුක් විඳිනවට වඩා මම දැන් පෙරපව් කරපු නිසා මට ඒ වගේ අඩුපාඩුකම් ලැබුණා ජීවිතේ. හැබැයි මට ලැබුණ දෙයක් මොනවද? කාටවත් හොල්ලන්න බැරි හොඳ ජීවිතයක් මට ලැබුණා. හිතන්න පුළුවන් හොඳ හිතක් මට තියෙනවා. යායුතු මග මට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ නිසා පින්වතුනි ඒ උතුම් මග ගමන් කරමු. අපිට එතකොට කවදාකවත් වරදින්නේ නැහැ. මේ කාරණා සියල්ලම එක පෙළකට ගත් කල ඔබටත් මටත් හොඳ හැටි තේරෙනවා. අපි කවුරුත් මේ උතුම් බුදුබණ පදයක් අහන්න පුදුම වාසනාවන්තයි. ඒ නිසා ඒ වාසනාවන්ත මග පාදලා දුන්නේ අපිට ලෞතර බුදුහාමුදුරුවෝ. ඒ නිසා උන්වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සත්‍ය ශ්‍රවණය කරනවා වගේ දවසින් දවස පින්වතුනි ඒ දහම් කරුණු හිතට අරගෙන අපි ඒ අනුව අපේ ජීවිතය හැදගස්වා ගමු. දවසින් දවස අගුණ අදහම් දුරු කරලා සුගුණ සදහම් වර්ධනය කරගෙන අපේ ජීවිතයත් මල් වලින් පිරිච්ච ගහක් වගේ ගුණධර්ම වලින් පිරිච්ච ජීවිතයක් හදාගන්න. මොහොතක් හිතන්න අපි දවසින් දවස වතුර දදා පොහොර දදා මල් වවනවා. මල් ගස් ලස්සනට හැදෙනවා. ගස්වල ලස්සනට මල් පිපුණාමයි පින්වතුනි ඒ ගස් අලංකාර වෙනවා. අපි හැමදාකම මේ අහන බණපදයක් ගානේ හිතට අරගෙන ඒව අනුගමනය කළොත් ගහේ පිපිච්ච මල් ටික වගේ අපේ ජීවිතෙත් හරියට ආලෝකමත් වෙනවා. ඒ නිසා මෙලව සැනසෙල්ලේ ජීවත් වෙන්න. මෙලව සැනසෙල්ලේ ජීවත් වෙලා යම් දවසක අපේ දැස් පිය වුණාද
පරලෝ වශයෙන් අපිට සුගතිය නොඅනුමානව ලබන්න. ඒ වගේම මේ ගෝර කටුක වූ සංසාර ගමනේ එතරව ලබන උතුම් නිවනින් සැනසෙන්න මෙවන් වූ ධර්ම ප්‍රතිපදාවන් අප සියලු දෙනාටම එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.